සාමාන්‍යයෙන් හරි CPU එකට හරි if a memory device which CPU can directly access into that මතකයක් තියෙනවා පරිගණකයේ මතක උපාංගයක් තියෙනවා නම් ඒ මතක උපාංගයට හරි කොහොමද කවුද ප්‍රොසෙසර් එක ප්‍රොසෙස් කරන්නේ CPU එකනේ CPU එකට කෙලින්ම ඇක්සස් කරන්න පුළුවන් නම් ආන්නේ මතකයට අපි කියනවා ප්‍රාථමික මතකය කියලා. Right? Primary memory is the memory which CPU can directly access to it. දැන් ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉස්කෝලේ ඕගොල්ලෝ කෙලින්ම ගිහිල්ලා මේ ප්‍රින්සිපල්ට ඇක්සස් කරන්නේ නැහැ. අපි ඕගොල්ලෝ කෙලින්ම ගිහලා ප්‍රින්සිපල්ට කතා කරන්නේ නැහැ. ඕගොල්ලෝ ඉස්සරම ක්ලාස් ටීචර්ට කියනවානේ. එතකොට ඕගොල්ලන්ට බෑ කෙලින්ම මේ ප්‍රින්සිපල්ට ඇක්සස් කරන්න. හරි. ආයතන ක්ලාස් ටීචර්ට කියනවා. ක්ලාස් ටීචර්ගෙන් තමයි ඊට පස්සේ ප්‍රින්සිපල් ළඟට යන්නේ. අන්න ඒ වගේ CPU එකට කෙලින්ම access කරන්න පුළුවන්. CPU can be directly accessed into primary memory. ප්‍රාථමික මතකය කියන මතක කොටසට මතක උපාංග වල memory devices වලට කෙලින්ම access කරන්න. කෙලින්ම ගිහිල්ලා දත්ත තොරතුරු ඉල්ලන්න පුළුවන් මේ ප්‍රාථමික මතක උපාංග වල. ඒවට අපි කියනවා ප්‍රාථමික මතකය primary memory කියලා. එතකොට there are three components in the primary memory. ප්‍රාථමික මතකය කියලා අපි ප්‍රධාන වර්ග තුනකට කියනවා. එකක් තමයි RAM. අනිත් එක ROM. අනිත් එක cache memory. RAM, ROM සහ cache memory කියලා කියනවා. සිංහලෙන් කිව්වොත් සසම්භාවී ප්‍රවේශ මතක. සිංහලෙන් කියනකොට මේ වචන තුන නම් මේ තුනම මතක තියාගන්න එක තමයි හොඳ ලේසි. RAM කියන්නේ random access memory කියන එක. Right? Random access memory means සසම්භාවී ප්‍රවේශ මතකය. දෙවෙනි එක ROM. ROM කියන්නේ read only memory. ඒ කියන්නේ කියවීමට පමණක් ඇති මතකය. ඔක සිංහලෙන් තියෙන පඨන මාත්‍ර මතකය කියලා. තුන්වෙනි එක cache memory. හරි cache memory කියන එකට වාරක මතකය කියලා කියනවා. වාරක මතකය. ඒතර මේ වර්ග මොනවද කියලා අපි ඉදිරියට කතා කරමු. හරි RAM එකේ SRAM DRAM කියලා වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ නම් දෙක විතරක් දැනගත්තාම ඇති වැඩිදුර විස්තර අවශ්‍ය වෙන්නේ නැහැ. ROM කියන එකේ ROM, PROM, EPROM, EEPROM කියලා types හතරක් තියෙනවා. ඒතර මේ හතර ගැන මම ඉස්සරහට විස්තර කියන්නම්. ඊළඟ cache memory එකේ තියෙනවා L1, L2, L3 කියලා levels තුනක්. අපි කියනවා level 1 cache, level 2 cache, level 3 cache කියලා. එහෙම නැත්නම් පළමු මට්ටමේ වාරක මතකය, දෙවෙනි මට්ටමේ වාරක මතකය, තුන්වෙනි මට්ටමේ වාරක මතකය කියලා. හරි අපි එහෙනම් වර්ග තුනක් නම් කරමු. හරි right. ඊළඟට අපි කතා කරොත් එහෙම secondary memory. Secondary memory එකට එනං මධ්‍ය සැකසුම් ඒකකයට ඍජුව ප්‍රවේශ විය නොහැකි. මධ්‍ය සැකසුම් ඒකකයට ඍජුව ප්‍රවේශ විය නොහැකි මතකයට අපි කියනවා ද්විතීක මතකය කියලා. Secondary memory is the memory which central processing unit cannot access directly into it. මධ්‍ය සැකසුම් ඒකකයට කෙලින්ම ප්‍රවේශ වෙන්න බැරි නම් අපි ඒවට කියනවා ද්විතීක මතකය කියලා. හරි. right. ද්විතීක මතකය කියලා කියනවා. දැන් එතකොට අපි තව පොඩ්ඩකින් බලමු මේ devices ටික. දැන් මේ ප්‍රාථමික මතකයේ RAM එක, ඊට පස්සේ ප්‍රාථමික මතකයේ තියෙන මේ ROM කියන එක, ඊට පස්සේ cache memories කියන ඒවා අපි ඉස්සරහට තව චුට්ටකින් බලමු. එතකොට මේ secondary memory ද්විතීක මතකයේ අපි උපාංග ටික right secondary memory devices can be further divided according to the technology. ද්විතීක මතකයේ තියෙන උපාංග ටික අපි තවදුරටත් බෙදනවා එයාගේ භාවිතා කරන තාක්ෂණය අනුව. According to the technology. තාක්ෂණය අනුව. එහෙනම් මොනවද මේ තාක්ෂණය අනුව වර්ග තුන? magnetic. magnetic කියන්නේ චුම්බක තාක්ෂණය භාවිතා කරනවා නම් දත්ත සහ තොරතුරු තැන්පත් කරන්න චුම්බක තාක්ෂණය භාවිතා කරනවා නම් අපි ඒවට කියනවා magnetic technology කියලා. ඊළඟට දත්ත හා තොරතුරු තැන්පත් කරන්න optical technology පාවිච්චි කරනවා. optical technology කියන්නේ ප්‍රකාශ තාක්ෂණය. එතනදී ලේසර් කිරණයක් යවලා පුච්චනවා. ලේසර් කිරණයක් යවලා පුච්චනවා. අපි කියනවා බර්න් කරනවා කියලා. එහෙම devices තියෙනවා නම් අපි ඒගොල්ලන්ට කියනවා optical devices කියලා.
අනිත් එක solid state devices. solid state කියන්නේ ඝන තත්වයේ තියෙනවා. ඝන තත්වයේ තියෙනවා කොහොමද? දැන් අනිත් ඒවා ද්‍රව සහ වායු තත්වයේ තියෙනවා කියලා හිතන්න එපා. solid state කියන්නේ මෙයා සෙලවෙන්නේ නැති කොටස් තියෙනවා. මම ඒක ඇයි කියලා පස්සේ පැහැදිලි කරන්න. ඉදිරියට. හරි. එහෙනම් ඔන්න ওই විදිහට අපි නැවත මෙතෙන්ට ඇවිල්ලා මේ වර්ගීකරණය බලමු මේ devices ටික බලලා ඉවර වෙලා. right. මේ තියෙන්නේ මේ වම් පැත්තේ රූපය හරි මේ රූපයේ මේ තියෙන්නේ පරණ RAM එකක්. පරණ RAM කියන්නේ පරණ කම්පියුටර්ස් වල පාවිච්චි වෙච්ච RAM එක. RAM card එකක්. එතකොට ඔයගොල්ලෝ පේනවා hardware device එකක් ඒක. අපිට අහුවෙන උපාංගයක්. මෙයාගේ memory chips මේ chips ගොඩාක් තියෙනවා. හරි. ICs ගොඩාක් තියෙන RAM. මේක 32 කිලෝබයිට්. ළමයි 32 කිලෝබයිට් කියන්නේ මේ RAM එක ඇවිල්ලා මේ 32 කිලෝබයිට් ගාන Word document එකක්වත් දාගන්න බැහැ. ඒ තරම් මේ බොහොම පොඩි මෙමරි එකක් තියෙන පරණ කම්පියුටර්ස් වලින් RAM එකක්. ඊළඟට මේ වම් පැත්තේ යට තියෙන මේ දැන් එන જાති මේක DDR2. මතකද DDR2 type එකේ RAM එකක්. motherboard එකට fix කරන්න පුළුවන් දැන් එන RAM මෙන්න මේ මොඩල් එකට තමයි තියෙන්නේ. මේ වගේ සාමාන්‍ය එක අඩු රුලක් විතර වගේ size එකේ ඔයගොල්ලෝ. පොඩි අඟල් 6 ඒ වගේ විතර ඇති. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි ක්ලාස් එක පටන් ගත්තාම ක්ලාස් එකේ තියෙන motherboard එකයි මේ උපාංග ටික තියෙනවා. බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට කලින් ආපු පරණ හරි පරණ CPU එකක මේ තියෙන පරණ CPU එකක අන්තර්ගත වෙලා තියෙන level 1 cache කියන chip එක. level 1 cache memory chip එකක්. පළමු මට්ටමේ සංචිත මතකයක් විදිහට තියෙන මතක කාඩ් එකක් memory chip එකක්. ඊළඟට ඒකෙම මේ level 2 cache memory එකකුත් තියෙනවා. පේනවනේ පොඩි නිකන් අර IC වගේ නේද? උපාංග තමයි මතක උපාංග. ඊළඟට මම කිව්වා මේ RAM වලට පස්සේ ROM කියලා. මේ තියෙන ROM. මේ ROM chip. ඊට පස්සේ මෙතනක් තියෙන මේ වගේ පරණ ROM එකක්. මේකත් ඒ වගේ ROM එකක්. අපි කියනවා read only memory. එහෙම නැත්නම් පඨන මාත්‍ර මතකය කියලා. read only memory. එහෙම නැත්නම් පඨන මාත්‍ර මතකය කියන උපාංගය තමයි ඔය. හරි. එතකොට RAM, ROM සහ cache කියන වර්ග තුන තමයි මෙතන තියෙන්නේ. මොකද අපි කතා කරේ ප්‍රාථමික මතකය primary memory විදිහට අපි කතා කරේ RAM, ROM සහ cache කියන වර්ග තුන. එහෙනම් මේ වර්ග තුනට දාලා devices ටික තමයි මම එතන පෙන්නන්නේ. හරි? RAM, ROM, cache. primary memories එහෙම නැත්නම් ප්‍රාථමික මතකයන්. ප්‍රාථමික මතක උපාංග. පැහැදිලිනේ? right. ඊළඟට අපි බලමු ද්විතීක මතක උපාංග එහෙම නැත්නම් secondary storage devices. හරි? මේ තියෙන secondary storage devices එහෙම නැත්නම් ද්විතීක මතක උපාංග. ද්විතීක මතක උපාංග යටතේ අපි කතා කරා secondary storage devices right magnetic media වලට magnetic devices තමයි hard disk එක computer එකේ hard disk එක අපි සිංහලෙන් කියනවා දෘඩ තැටිය. හරි මම සිංහල වචනේ මෙතෙන්ට දැම්මේ නැත්තේ මේක ඉංග්‍රීසි වචනේ තමයි අපි නිතරම අපිට හුරුපුරුදු වචන වෙන්නේ. hard disk එක එහෙම නැත්නම් දෘඩ තැටිය. ඊළඟ එක තමයි floppy disk. floppy disk කියන්නේ නම්‍ය තැටිය. ඊළඟට magnetic tapes. magnetic tapes කියලා කියනවා මේ චුම්බක පටි කියන එක. චුම්බක පටි. ඊළඟට optical ප්‍රකාශ තාක්ෂණයේ යටතේ අපි කතා කරනවා මතක උපාංග memory devices compact disk නැත්නම් කෙටියෙන් අපි දන්නේ CD කියලා. අනිත් එක DVD, අනිත් එක Blu-ray. CD, DVD, Blu-ray. දැන් මේ ඔක්කොම disk විදිහට නැත්නම් අපි කියනවා තැටි විදිහට තමයි තියෙන්නේ. CD තැටිය, DVD තැටිය, මේ Blu-ray තැටිය ඔම කියක සිංහලෙන් කියන්නේ නැත්නම් compact disk, digital versatile disk and Blu-ray disk. ඊළඟට solid state විදිහට නැත්නම් ඝන තත්ත්වයේ උපාංග විදිහට අපි කතා කරනවා memory cards and flash drives. හරි. දැන් ඒතකොට මේ තියෙන්නේ මේ වම් පැත්තේ රූපේ තියෙන්නේ hard disk එකක්. මේ ඇතුළ ගලවපු hard disk එකක්. මෙයාගේ තියෙනවා බලන්න මේ තැටියක්. disk එකක්. ඒක කැරකෙනවා. ඒ කැරකෙනකොට මෙන්න මෙතන තියෙනවා ලේසර් මේ ලේසර් නෙමෙයි. මේ මෙයාගේ චුම්බක රටාව අඳුනා ගන්න හෙඩ් එක.
magnetic head එකක්. ওই head එකෙන් තමයි චුම්බක අංශු තියෙන රටාව මේකේ magnetic particles තියෙන arrange වෙලා තියෙන order එක බලලා මෙයාගේ තියෙන data read කරන්නේ. ඈ record වෙනවද නේ? හරි. එතකොට මේ printing head එකෙන් ඔන්නම print මේ එයා කියවලා බලන්න. හරි. මේ reading head එකෙන් කියවලා බලන්න. ඊළඟට මෙන්න මේක තමයි අපි කියන්නේ මේ floppy disk කියලා. එහෙම නැත්නම් නම්‍ය තැටිය කියලා. හරි. සාමාන්‍ය hard disk වල මේ මතක උපාංග වල memory devices වල capacities memory capacities ගැන අපි තුන්වෙනි පාඩමේදී කතා කරනවා. ඒ ගැන වැඩි වශයෙන් කතා කරන්න තියෙනවා ඈ. එතකොට memory capacities ගැන අපි එතන කතා කරමු. දැන් ඔයගොල්ලෝ දන්නවා hard disk දැන් මේ වෙනකොට 1 TB 2 TB වගේ දැන් ඔයගොල්ලෝ දන්නේ 1 TB 2 TB GB කිව්වට ලොකු අවබෝධයක් නැහැ. අපි ඔය memory calculations මතකයේ අගයන් පිළිබඳ ගණනය කිරීම කරන්න තියෙනවා අපිට තුන්වෙනි පාඩමේදී. අපි එතකොට ඒ ගැන වැඩි විස්තර කතා කරමු. මම දැනට නිකන් කියන්න සාමාන්‍යයෙන් දැන් මේ මගේ laptop එකේ නම් capacity එක 512 GB. දැන් අලුතෙන් ගන්න කම්පියුටර්ස් වල laptop වල සාමාන්‍යයෙන් 1 TB. හරි. 1 TB කියන්නේ 1024යි GB කියන එක. සමානයි 1 TB. වගේ memory capacity එකක් තියෙනවා. GB 1024ක් වගේ තියෙනවා. හරි. එතකොට සාමාන්‍යයෙන් මම කිව්වේ hard disk වල දැන් මෙන්න මේක floppy disk එක. මේක ආවේ ළමයි ඉස්සර. මේ floppy disk වල capacity එක 1.44 MB. 1.44 MB. ඔය දැන් කාලේ අපි අහන මේ MP3 song එකක්වත් මේකට දාන්න බෑ. මොකද MP3 song එකක් මෙගාබයිට් 4ක් වගේ වෙනවා. 1.44 කියන්නේ සින්දුවකින් කෑල්ලයි තමයි අර මේ intro එක විතරයි අහන්න පුළුවන්. දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් හොඳ ෆෝන් එකකින් ගත්ත quality image එකක් දාන්නත් බෑ. Apple කෙසේ වෙතත් Samsung ෆෝන් එකකින් ගත්ත හොඳ image එකක් දාන්නත් බෑ. මොකද image එකකුත් දැන් 2 MB විතර වගේ වෙනවා. හැබැයි ඒ කාලේ මේකට documents images එහෙම දාන්න පුළුවන් වුණා. මොකද ඒ කාලේ images වල එහෙම quality එක අඩු නිසා. දැන් ඒ වගේ quality වැඩි හින්දා capacity එකත් වැඩි. එහෙනම් මේ floppy disk එකේ capacity එක කොයි වගේද? 1.44 MB වගේ වෙනවා. ඒක නිකන් දැනගෙන ඉන්න. හරි. right. ඊළඟට අනිත් එක තමයි ඔයගොල්ලෝ දැකලා ඇති මේක මේ ගෙදර පරණ කැසට් එහෙම තිබුණා නම් කැසට් රේඩියෝ තිබුණා නම් දැකලා ඇති මේක. මේකට අපි කියන්නේ magnetic tape එකක් කියලා. චුම්බක පටියක් නැත්නම් magnetic tapes. ওই magnetic tapes කියන එක ඉස්සර කැසට් වල හරි රේඩියෝ වල මේ සින්දු අහන්න ආවේ ඔය වගේ කැසට් පීස්. ඕකේ තියෙන මේ tape එකක් තියෙන චුම්බක එයාගේ magnetic particles තියෙනවා. ඉතින් ওই tape එක කැරකෙනවා. දැන් මෙයාගෙත් මේ ඇතුලේ පොඩි ඩිස්ක් එකක් තියෙනවා මේ floppy disk එකෙත් ඇතුලේ ඩිස්ක් එකක් තියෙනවා ඒක කැරකෙනවා ඈ. මෙයාගෙත් මේක කැරකෙනවා. මෙතන මේ පටිය යොදලා තියෙනවා මෙච්චර රවුමක මේ පැත්තේ රවුමක් තියෙනවා. හරි. මේ පටිය මේ පැත්තේ ඉඳන් මෙන්න මෙහෙට කැරකෙනවා කොහොම යනවා. යනකොට මෙන්න මෙතන තියෙනවා ඔකේ රීඩ් කරන පොයින්ට් එක. ඔතනින් තමයි රීඩ් කරන්නේ. මේක දැම්මට පස්සේ. එතකොට මේක සාමාන්‍යයෙන් ඒ කාලේ මේක සින්දු අහන්න ආපු එක හරි මේක නෙමෙයි මේ වගේම සින්දු අහන්න ආපු එකේ සින්දු 16ක් විතර දානවා අහන්න පුළුවන්. නමුත් මේකේ ඊට වඩා කැපැසිටි එක වැඩි. අම්මේ මේකේ සාමාන්‍යයෙන් මේ 8GB වගේ කැපැසිටි එකක් තියෙනවා. මේ පෙන්නලා තියෙන magnetic tape එකේ 8GB වගේ කැපැසිටි එකක් තියෙනවා. එතකොට මේක එක පැත්තකට මේ කැරකිලා මේ පැත්තට මෙහෙම කැරකිලා මෙහෙට යනකොට 8GB මේ පැත්ත පිරුණාට පස්සේ ආයෙ මේක අනිත් පැත්තට මෙහෙට කරකවලා එවනවා. එතකොට තව 8GB පුළුවන්. එතකොට මේකේ ඔක්කොම 8GB 160GB මේකේ data දාන්න පුළුවන්. මේකට කියන්නේ data cartridge එකක් කියලා. සාමාන්‍යයෙන් මේක මේ
ඔයගොල්ලෝ පේනවා ඇති මේක මීටර් 155ක් දිගයි මේ ටේප් එක. ටේප් එක මීටර් 155ක් දිගයි. ඒතර ඕකේ ලොකු ඩේටා ප්‍රමාණයක් දාන්න පුළුවන්. ඔය සාමාන්‍යයෙන් අපි කතා කරනවා විශාල මහා පරිමාණයේ පරිගණක. right? සර්වර්ස් කියලා. මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් සර්වර්ස් කියලා සර්වර්ස් වල ඩේටා බෑකප් කරන්න. ඒගොල්ලෝ දත්ත තැම්පත් කරලා අරන් තියන්න. කොපි එකක් දාලා අරන් තියන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ මැග්නටික් ටේප්ස් තමයි පාවිච්චි කරන්නේ. හරි මැග්නටික් ටේප්ස් තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ තුනම චුම්බකමය ගතිගුණ තියෙන. එහෙම නැත්නම් මැග්නටික් පාටිකල්ස් වලින් තමයි මෙයාගේ data store කරන්නේ. මැග්නටික් පාටිකල්ස් arrange කරනවා මොකක් හරි ස්පෙસિෆික් කෝඩ් එකකට. එහෙම නැත්නම් මොකක් හරි ආවේනික රටාවකට මේ චුම්බක අංශු ටික පෙළ ගස්සනවා. මේ එහෙම තමයි දත තැම්පත් කරන්නේ. ඊළඟට මේ යට රූපේ තියෙන්නේ මේක CD එකක්. හරි මෙතන compact disc කියලා ගහලා මේක DVD එකක් තැටියක් පේනවනේ කැරකෙන්න පුළුවන් රොටියක් වගේ තැටියක්. ඊළඟට මේකත් Blu-ray disc මේකත් disc එකක්. දැන් ඔයගොල්ලන්ට පේනවද මේ magnetic devices වර්ග තුනේ සහ මේ optical මේ CD එකේ තියෙන මේ CD එකේ තියෙන surface එක පුච්චනවා මේ laser කිරණයක් යවලා. හරි laser කිරණයකින් පුච්චනවා. එහෙම තමයි මෙයාගේ data store කරන්නේ. සහ ඒවා read කරන්න පුළුවන්. එතකොට මේ CD එකත් කැරකෙනවා. DVD එකත් කැරකෙනවා. Blu-ray එකත් කැරකෙනවා. ඊළඟට මේ මෙන්න මේවා ඔයගොල්ලෝ දන්නවා හොඳට දැකලා තියෙනවා. මොනවද මේ memory cards අපි කියනවා SSD කියලා නැත්නම් SD cards එහෙම කියලා කියනවා. මේ memory card වල ළමයි ඔය වගේ කැරකෙන මේගොල්ලන්ගේ වගේ කැරකෙන කෑලි නැහැ. ඊළඟට මේ යට තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා pen drives කියලා. flash drives කියලා කියනවා. මේ සැනලි මතක නැත්නම් මතක කාඩ් මේ මොනවද සැනලි මතකය කියලා කියනවා. හරි. එතකොට මෙයාගෙත් කැරගෙන කෑලි නැහැ. අන්න ඒ නිසා තමයි අපි මෙන්න මේ જાති දෙකට මේ solid state කියන්නේ. නැත්නම් ඝන තත්ත්වයේ උපාංග කියන්නේ ඒකයි. solid state devices. ඒ වගේ කැරගෙන කෑලි නැහැ. එයාගේ electronic පරිපථවල තමයි දත තැන්පත් වෙන්නේ. Electronic circuits are used to store data in solid state drives or solid state devices. දැන් අලුතෙන් එනවා computers වල laptops වල මේ hard disk එකට අමතරව SSD කියලා එකක්. solid state driver කියලා. solid state driver. ඒතර එයාගේ තියෙන hard disk එක වෙනුවට solid state disk කියලා SSD කියලා. ඒතර ඒකේ තියෙන්නේ මේ වගේ ටිකක් ලොකු එකක්. එතකොට එයාගේ 256 වගේ capacity එකක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙන memory cards වල මෙයා 32 GB. මෙයා 16 GB. මෙයා 32 GB. මෙයා 128 GB. මෙයා 8 GB. ඒක සාමාන්‍යයෙන් SSD වගේ මේ solid state disk එකක් ගත්තොත් ඒ මලුතෙන් laptop වල එනවා 256 සහ 512 GB වගේ තියෙනවා. හරි. right. එතන මේ තමයි secondary storage devices. secondary storage devices. හරි. දැන් අපි බලමු ආපහු. දැන් ඔන්න රූප ටික මතකයි. දැන් අපි බලමු ආපහු classification එකට ගිහිල්ලා වර්ගීකරණයට ගිහිල්ලා එහෙනම් මෙන්න devices ටික computer memory can be classified as follows, right? Primary memory and secondary memory. Initially primary memory and secondary memory. එතකොට අපිට පරිගණක මතකය බෙදා දක්වන්න වර්ග කර දක්වන්න භාවිතා කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ළමයි මේක. මොකද්ද? primary memory and secondary memory. එහෙම නැත්නම් ප්‍රාථමික මතකය සහ ද්විතීයික මතකය කියලා. එතකොට මොකද්ද එහෙම වර්ග කරන්න අපි භාවිතා කරන පදනම? මොකද්ද හේතුව? හේතුව තමයි මධ්‍ය සැකසුම් මේකකයට ප්‍රවේශ වීමේ හැකියාව. access ability of the central processing unit. එතකොට මධ්‍ය සැකසුම් මේකකට කෙලින්ම ඍජුව ප්‍රවේශ වෙන්න පුළුවන් නම් ප්‍රාථමික මතකය. If central processing unit can directly access it considered as primary memory. හරි එහෙම මධ්‍ය සැකසුම් මේකකට කෙලින්ම ප්‍රවේශ වෙන්න බැයි නම් ඍජුව ප්‍රවේශ වෙන්න බැයි නම් අපි ඒවට කියනවා ද්විතීයික මතකය කියලා. secondary memory කියලා. හරි secondary memory කියලා කියනවා. එතකොට primary memory further divided into 3 components. ප්‍රාථමික මතකයේ තව අපිට වර්ග 3කට බෙදන්න පුළුවන්. මොනවාද වර්ග 3? RAM, ROM සහ cache. සසම්භාවී ප්‍රවේශ මතකය, පඨන මාත්‍ර මතකය, වාරක මතකය කියලා.
එතකොට මේ RAM කියන්නේ සසම්භාව්‍ය ප්‍රවේශ මතකයේ RAM එක අපි RAM cards දැක්කා. ඊට පස්සේ ROM කියලා කියන්නේ read only memory කියවීමට පමණක් ඇති මතකය. ඊළඟට අපි මේගොල්ලෝ ගැන විස්තර තියෙනවා ඉස්සරහට බලමු. cache memory කියන්නේ සංචිත මතකය. එයා මට්ටම් 3කින් තියෙනවා. ඊළඟට අපි කතා කරා secondary memory, magnetic devices, hard disk, floppy disk සහ magnetic tapes කියලා. දෘಢ තැටිය, නම්‍ය තැටිය සහ චුම්බක පටි කියලා. ඊළඟට optical devices විදිහට අපි CD, DVD, Blu-ray ගැන දැක්කා. solid state devices විදිහට අපි memory cards සහ flash drives කියන ඒවා අඳුනගත්තා. දැන් මම හිතනවා මේ වර්ගීකරණය මේ රූප සටහන මේ ගැලීම් සටහන දිහා බලනකොට ඔයගලන්ට ඒ කම්පෝනන්ට් එකට ඒ කොටසට අදාළ රූපේ හිතේ මැවෙනවා කියලා. RAM කිව්වහම ඔන්න RAM card එක අපි දැන් දැක්කා. RAM එක හිතේ මැවෙන්න ඕන කොයි වගේද. ඊළඟට ROM කිව්වහම ROM cards කොහෙද තියෙන්නේ කොයි වගේද කියලා පෙන්වනවා. හරි. මතක නැත්තම් චුට්ටක් ආපහු මේ තියෙන RAM cards වම් පැත්ත දකුණු පැත්තේ තියෙන විවිධ වර්ගවල ROM. ඊළඟට මේ උඩ නේ මැද උඩ තියෙන්නේ cache memories දෙක. level 1 සහ level 2 cache memories. level 3 එක motherboard එකේ තියෙන්නේ. ඒකයි එක පෙන්නලා නැත්තේ මෙතන. හරි. After that secondary memory, hard disk, floppy disk, magnetic tapes. මම හිතනවා රූප තුන හිතේ මැවෙනවා කියලා. hard disk එක, floppy disk එක, magnetic tape එක. CD, DVD, Blu-ray නම් අවුලක් නැහැ එකම වගේ. ඒක ප්‍රශ්නයක් නැහැ. මේ memory cards සහ flash drives උනත් ඔයගොල්ලෝ දන්නවා දැකලා තියෙනවා. හරි. අපිට ළමයි දැන් මම කිව්ව ඔන්න classification method එකක් තමයි මොකද්ද? එකක් තමයි අපිට බෙදුවේ අපි ප්‍රාථමික මතකයේ සහ ද්විතීක මතකයේ කියලා. අපිට තියෙනවා තව බෙදිල්ලක් මේක ඉගෙන ගන්න. මම මේ බෙදිල්ල වෙනම දාලා නැහැ මම ඒක මෙතන පෙන්නන්නම්. තව බෙදිල්ලක් තියෙනවා. දැන් ඕගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ඕගොල්ලෝ කම්පියුටර්ස් වල වැඩ කරලා ඇති. ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් වල වැඩ කරලා තියෙනවා නම්. හරි. ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් වල එපා. අපි හිතමු මෙහෙම. ඕගොල්ලන්ගේ ෆෝන් එකේ ඔයගොල්ලෝ ඉන්නවා මොකක් හරි ගේම් එකක් ගහලා ඉන්නවා කියලා හිතන්න. එහෙම නැත්නම් මොකක් හරි මැසේජ් එකක් ටයිප් කර කර ඉන්නවා. දාන්න. කොහොම ඉන්නකොට හදිසියෙ ඔයගොල්ලෝ දකින්නෙත් නැතුව මේ බැටරි බහලා ෆෝන් එක ඕෆ් වෙනවා. එහෙම ෆෝන් එක ඕෆ් වුණාට පස්සේ ආපහු ඔන් වුණාම අර ඔයගොල්ලෝ ගගහ හිටපු ගේම් එක එතන ඉඳන් ගහන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔයගොල්ලෝ ටයිප් කර කර හිටපු මැසේජ් එක තියෙනවද තාම? ඒක දකින්න ලැබෙන්නේ නැහැ. එහෙනම් කරන්ට් එක ගියාට පස්සේ ඔයගොල්ලෝ වැඩ කර කර හිටපු දේ නැති වෙලා යනවා. නමුත් ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ ඔයගොල්ලෝ ෆොටෝ එකක් ගහලා දාලා තියෙනවා. ෆෝන් එක බැටරි බහලා ඕෆ් වුණොත් ඔයගොල්ලෝ ෆෝන් එකේ තියෙන ෆොටෝස් ටික නැති වෙනවද? එහෙම වෙන්නේ නැහැ. එහෙනම් අපිට පුළුවන් මේ පරිගණක මතකය බෙදන්න තවත් ක්‍රමයකට. right? Computer memory can be divided or classified according to the another reason, right? Another fact that is volatile and non-volatile memory. අපිට පුළුවන් පරිගණක මතකය බෙදන්න කොටස් දෙකකට නශ්‍ය මතකය සහ නශ්‍ය නොවන මතකය කියලා. නශ්‍ය මතකය සහ නශ්‍ය නොවන මතකය කියලා බෙදන්නේ කරන්ට් එක සමග පවතින මතකය කියන අදහසින්. කරන්ට් එක තියෙනකොට මතකය තියෙනවා, කරන්ට් එක නැති වෙනකොට මතකය නැති වෙනවද? දැන් කරන්ට් එක ගියාම මතකය නැති වෙනවද? නැත්නම් කරන්ට් එක නැති වුණත් මතකය තියෙනවද? ඔන්න ඔය කියන ලක්ෂණ දෙකට ආවා. right? එතකොට ඔන්න අපිට වර්ග දෙකකට බෙදනවා මොකද්ද? නශ්‍ය මතක සහ නශ්‍ය නොවන මතක කියලා. නශ්‍ය මතක සහ නශ්‍ය නොවන මතක කියලා. හරි. නශ්‍ය මතක. මේ නශ්‍ය මතක විදිහට පවතිනවා. නශ්‍ය කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් අපි කියනවා මේකට නශ්‍ය කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නේ අපි volatile කියලා. හරි. නශ්‍ය එහෙම නැත්නම් අපි කියනවා volatile කියලා. නශ්‍ය මතකේ එහෙම නැත්නම් volatile memory. නශ්‍යයි කියන්නේ නශ්‍ය කොහොම කරනවද? නශ්‍ය කියන්නේ නැති වෙලා යනවා. හරි. නශ්‍ය කියන්නේ කරන්ට් එක නැති වෙනකොට නැති වෙලා යන මතකයට. right?
if memory is deleted when electricity power is gone, that means volatile memory. කරන්ට් එක යනවත් එක්කම නැති වෙලා යනවා නම් අපි මේ මතකයට කියනවා නශ්‍ය මතකය කියලා. ඔයගොල්ලන්ගේ පරිගණකයේ හරි ඔයගොල්ලන්ගේ පරිගණකයේ තියෙන RAM එක නශ්‍ය මතකයක්. RAM එකේ වැඩ කරනවා. දැන් මම කිව්වේ ඔයගොල්ලෝ වැඩක් කර කර ඉන්න වෙලාවක හදිසියෙ කරන්ට් එක යනවා කියන්නේ ඒ වැඩක් කරන වෙලාවට තියෙන්නේ මතකයේ තියෙන RAM එකේ. මැකිලා යනවා. RAM එක නශ්‍ය මතකයක්. ඊළඟට ඔයගොල්ලෝ කියනවා ඔයගොල්ලෝ ෆෝන් එහෙම ගන්නකොට ඔයගොල්ලෝ දැකලා ඇති මම හිතන්නේ මේ වෙනකොට ෆෝන් වල RAM එක මෙච්චරයි ROM එක මෙච්චරයි කියලා තමයි කියන්නේ. ෆෝන් එකේ තියෙනවා ඔයගොල්ලන්ගේ data save කරලා තියෙන එකට කියන්නේ ROM එක කියලා. එතකොට මම කිව්වා ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ image එකක් ෆොටෝ එකක් ගහපු එකක් තියෙනවා නම් ඒක තියෙන්නේ ROM එකේ. හරි images එහෙම save කරලා තියෙන ෆෝන් එකේ තියෙන ROM එක. ඒක ROM එකේ තියෙන ඒවා කරන්ට් එක ගියා කියලා මැකිලා යන්නේ නැහැ. හරි අපි ඒවට කියනවා මොනවා කියලාද? non volatile memory කියලා. එහෙම නැත්නම් නශ්‍ය නොවන මතක කියලා. නශ්‍ය නොවන මතක. නශ්‍ය නොවන මතක කියලා කියනවා. හරි. එහෙනම් එකක් තමයි නශ්‍ය මතක, අනිත් එක නශ්‍ය නොවන මතක. අපිට බෙදන්න පුළුවන් තව ආකාර දෙකක් තමයි මොනවද? නශ්‍ය මතක සහ නශ්‍ය නොවන මතක කියලා. හරි. එතකොට කොහොමද මේ කට්ටියව අපි බෙදන්නේ? මම නශ්‍යයි නම් volatile නිසා V අකුර ගන්නවා. නශ්‍යයි කියන්නේ volatile. ඒ හින්දා මම V අකුර ගන්නවා. නශ්‍ය නොවන නම් non volatile නිසා මම NV කියන එක ගන්නවා. එහෙනම් ඔන්න RAM එක volatile. හරි RAM එක volatile. ROM එක non volatile. ඒ කියන්නේ නශ්‍ය නොවන මතකයක්. මයික් ඔන් කරන්න එපා ළමයි මයික් ඔෆ් කරන් ඉන්න. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අත උස්සන්න raise hand option එක පාවිච්චි කරලා එතකොට මම අවස්ථාව දෙනවා ප්‍රශ්න අහන්න. හරි එහෙනම් ROM එක කොහමද? non volatile. මේකලා යන්නේ නැහැ කරන්ට් එක ගියාට. cache memory එක මේකලා යනවා. cache memory එක volatile. හරිද? එහෙනම් ඔන්න අපි ආයි වෙනම තව වර්ගීකරණයක් ගත්තොත් එහෙම තව එකක් පාඩම් කරන්න වෙනවනේ. ඒක අමාරුයි. හරි. එහෙනම් අපි මේකම මතක තියාගමු. හරි ලේසි මේක මතක තියාගන්න මෙච්චරයි. primary memory වල අපි කියන්නේ RAM ROM cache කියලා. ඒකේ RAM ROM cache කිව්වහම ROM කියන එක විතරක් non volatile. ඒ කියන්නේ නශ්‍ය නොවන. ඊටු දෙකම නශ්‍ය. ඊළඟට ද්විතීක මතකයේ එහෙම නැත්නම් අපි කතා කරලා secondary memory එකේ magnetic ඒවා non volatile. non volatile කියන්නේ කරන්ට් එක ගියා කියලා මේකලා යන්නේ නැහැ. නේ hard disk එකේ තියෙනවා මේකලා යනවා නම් එහෙම දැන් ඕගොල්ලෝ මේක කටපාඩම් කරන්නම ඕනේ. හරිද? අවබෝධයෙන් නිකන් හිතලා තේරුම් ගන්න. hard disk එකේ තියෙන ඒවා නේද? hard disk එක තියෙන ඒවා මේකලා යනවා නම් ඉතින් අපි දාලා තියන්න ඕනේ නැහැ නේ. එහෙනම් hard disk එක non volatile. ඒ කියන්නේ කරන්ට් එක ගියා කියලා නැති වෙලා යන්නේ නැහැ. optical CD DVD වල write කරලා තියෙන ඒවා කාලයක් යනකොට මේකලා යනවද? නෑ. CD එක දාලා එළියට ගන්නකොට මේකලා යනවද? නෑ. එහෙම මේකලා යන්නේ නෑ. එහෙනම් optical ඒවා CD DVD ඒවත් නශ්‍ය නොවන මතකයන් non volatile. ඊට පස්සේ pen drive එක memory card එක දාන ඒවා memory card එක phone එකෙන් එළියට ගත්ත ගමන් මේකලා යනවද? නෑ. එහෙම මේකලා යන්නේ නෑ. එහෙනම් solid state devices උත් අපි කියනවා නශ්‍ය නොවන මතකයන් non volatile memories. ඕකයි මතක තියාගන්න ක්‍රමය. හරි. එහෙනම් මේ secondary devices ඔක්කොම ටික non volatile. මේකලා යන්නේ නෑ. අපි කියනවා නශ්‍ය නොවන මතකයන් කියලා. ප්‍රාථමික මතකවල RAM එකයි cache memory එකයි දෙක විතරක් මේකලා යනවා. ROM එක මේකලා යන්නේ නෑ. හරි. මැද එක non volatile දෙපැත්ත දෙක volatile. එච්චරයි මතක තියාගන්න තියෙන්නේ. හරි. දෙපැත්ත නශ්‍යයි මැද නශ්‍ය නෑ. එහෙනම් ඔන්න අපිට memory classify කරන්න පුළුවන් තවත් method එකක්. volatile memories and non volatile memories.
right දැන් අපි බලමු ඉදිරියට ගිහිල්ලා හරි ඔය මෙච්චරලා මම පැහැදිලි කරපු දේවල් ටික මෙන්න මෙතන තියෙනවා දැන් ඉස්සෙල්ලාම අපි කතා කරා මොනවද නශ්‍ය මතකය ගැන මොනවද නශ්‍ය මතකය නැත්නම් volatile memory memory is the type of memory that stay as long as there is electricity current එක තියෙනකන් විදුලි බලය පවතින තාක් මතකයේ රැඳිලා පවතිනවා නම් අපි ඒවට කියන්නේ නශ්‍ය මතකය කියලා නශ්‍ය මතකයට අයිති වෙනවා වාරක මතකය cache memory is used to temporarily store frequently used instructions and data during program execution. හරි මේක මේ වාරක මතකය කියන එක මොකක්ද කියලා මම පැහැදිලි කරන්න මෙන්න මෙහෙම. හරි. දැන් ඕගොල්ලෝ අහලා ඉඳි සමහර වෙලාවට දැන් අපි හිතමු මෙහෙම මෙන්න හොඳම උදාහරණය ඔන්න බලන්න. හරි. cache memory for the cache memory. අපි හිතමු දැන් අපි YouTube videos බලද ඔයගොල්ලෝ බලන YouTube videos බලලා ඇති. දැන් මම දානවා දැන් හිතන්නකෝ මම ගත්ත එකම ගන්නම්කෝ. මම දැන් අද පාඩම YouTube එකට දානවා. හරිද? එතකොට ඕගොල්ලෝ YouTube එකෙන් ඕගොල්ලෝ ඔයගොල්ලෝ ෆෝන් වලින් මගේ link එකට ගිහලා search කරලා link එකට ගිහලා මගේ වීඩියෝ එක බලනවා. හරිද? එතකොට මේ YouTube එක අයිති වෙන්නේ YouTube එක කොහෙද තියෙන්නේ? YouTube අයිති කාටද? YouTube එක අයිති Google ආයතන. දැන් Google ආයතනයක තමයි YouTube එක අයිති. එහෙනම් YouTube එකේ මම අප්ලෝඩ් කරන වීඩියෝස් කොහෙද තියෙන්නේ? අපේ ගෙදරද? නෑ. ඒවා තියෙන්නේ Google ආයතනයේ සර්වර්ස් වල. right? Videos මම අප්ලෝඩ් කරන වීඩියෝස් ටික to the Google servers. ඒතර Google servers කොහෙද තියෙන්නේ? ගල්වලේද? නෑ Google servers තියෙන්නේ ඇමරිකාවේ. එතකොට දැන් අපි ඔයගොල්ලෝ කොහොමද ඉන්ටර්නෙට් යන්නේ? දැන් මම නම් ඔන ඩයලොග් රවුටර් එකෙන්. ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් යන්න පුළුවන් SLT එකෙන් යන්න පුළුවන්. මොබිටෙල් data card දාලා යන්න පුළුවන්. Airtel වලින් යන්න පුළුවන්. මොනවාද? තව මොනවාද? Hutch වලින් යන්න පුළුවන්. Etisalat වලින් යන්න පුළුවන්. එතකොට ඒ companies වල තියෙනවා ඒගොල්ලන්ගේ servers. හරි. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? දැන් මගේ මේ පාඩමේ ඉතින් ඕගොල්ලෝ 13 දෙනා ඉන්නේ. ඉතින් 13 දෙනෙක් බලනකොට ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් අපි හිතමු මගේ පාඩම පැත්තක තියන්නකෝ. අපි හිතමු කවුද ඉරාජ් වගේ පුද්ගලයෙක් අලුත් මියුසිකල් වීඩියෝ එකක් කරනවා ලස්සන සින්දුවක් කරනවා. එතකොට මොකද කරන්නේ? ඕකට YouTube එකේ ට්‍රෙන්ඩින් වෙනකොට හැමෝම ওই වීඩියෝ එක සර්ච් කරනවා. එතකොට එක එක්කෙනා ওই වීඩියෝ එක සර්ච් කර කර සින්දුව බලන්න යනකොට එක එක කම්පැනි ඩයලොග් එකෙන් Airtel එකෙන් Etisalat එකෙන් ඒගොල්ලෝ මොකද කරන්න ඕනේ? ඕගොල්ලෝ ඉල්ලන සැරේට නේද? එක එක්කෙනා ඒගොල්ලන්ගෙන් ඉල්ලන සැරේට ඒගොල්ලෝ අර Google සර්වර් එකෙන් YouTube එකේ තියෙන වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරනවා. ඩවුන්ලෝඩ් කරලා ඕගොල්ලන්ට දෙනවා. එතකොට ඒක අපරාධයක්නේ. ඒ හින්දා ඒ කම්පැනිස් මොකද කරන්නේ? ඒගොල්ලෝ ඒ වගේ YouTube එකට දැම්මහම ඒගොල්ලෝ ඒ YouTube එකේ තියෙන ඒ වීඩියෝ එක කොපියක් අරගෙන ඒක ලින්ක් එකේ කොපියක් අරගෙන YouTube වීඩියෝ එක ඒගොල්ලන්ගේ සර්වර්ස් වල Airtel එකේ Dialog එකේ ලංකාවේ තියෙන සර්වර්ස් වල ඒගොල්ලෝ දාලා තියාගන්නවා. තියාගෙන ඕගොල්ලෝ කවුරු හරි ඉල්ලනකොට ටක් ගාලා ඒගොල්ලෝ ගාව තියෙන එක ඕගොල්ලන්ට දෙනවා මිසක් ඒගොල්ලෝ ආයි ගිහලා Google එකෙන් ඉල්ලන්න යන්නේ නැහැ. Google එකෙන් ගත්තා වගේ ඕගොල්ලන්ට පෙන්නනවා ඒගොල්ලෝ ළඟ තියෙන එක. එතකොට වැඩේ ස්පීඩ් ලාභයි. එහෙනම් වාරක මතකයේ cache memory cache කරගන්නවා කියන්නේ ඔන්න ඕකට. CPU එකෙන් process වෙනකොට මධ්‍ය සැකසුම් ඒකකයෙන් ක්‍රියාත්මක වෙනකොට ඒකට ඕනේ දත්ත ටික තැම්පත් කරලා තියාගන්න data stored in the RAM. RAM එකේ තමයි ගබඩා කරලා තියාගන්නේ. ඒතකොට RAM එකේ ගබඩා කරලා තියාගෙන එවලට ක්‍රියාත්මක වෙන ඒවා ටික අරන් එනවා memory registers වලට. එහෙම අරන් එනකොට එකම දත්තේ නැවත නැවත ඉල්ලනකොට ඕක ගිහිල්ලා RAM එකෙන් අරන් එනවට වඩා හොඳයි මගේ ළඟ තියාගත්තා නම් කියලා CPU එකේම හදලා තියෙනවා තව පොඩි memory unit එකක් අපි ඒකට කියනවා cache memory කියලා. ඒකට cache memory එකේ කොපියක් තියාගෙන තමයි CPU එකට දෙන්නේ. එකම දත්තේ නැවත නැවත ඉල්ලනකොට මොකද වෙන්නේ? එකම data එක නැවත නැවත ඉල්ලනකොට cache memory එක ආයි ගිහිල්ලා RAM එකෙන් අරන් එන්නේ නැහැ. තමන් ළඟ තියාගන්න කොපිය දීලා දානවා. කොපියක් තියාගෙන කොපියක් දෙනවා. හරි. ලේසියිනේ. ඕක තමයි වෙන්නේ. Used to temporarily store frequently used instructions. Frequently used instructions. නිතර නිතර ඉල්ලන දත්ත සහ තොරතුරු සහ උපදෙස් දෙන්න
තැම්පත් කරලා තියාගන්න තමයි කෑෂ් මෙමරි එක තියෙන්නේ. හරි. එතකොට ඔය කෑෂ් මෙමරි එකේ වැඩි හොඳට වැඩි ෆන්ක්ෂනලිටි එකට එයාගේ තියෙනවා levels තුනක්. හරි. First one is the speed is high and the capacity is low and embedded inside the CPU. CPU එක ඇතුලේ තියෙනවා පළමු මට්ටමේ සංචිත මතකය කියලා කෑෂ් මෙමරි එකක් එයා ඉන්නේ CPU එක ඇතුලේ. දෙවෙනි එක තමයි L2 කෑෂ් මෙමරි කියලා කියනවා. L1 වලට වඩා ධාරිතාව වැඩි. level 1 කෑෂ් මෙමරි එකට වඩා ධාරිතාව capacity එක වැඩි. Capacity is high and the speed is low. මොකද එයාට වඩා capacity එක වැඩි නිසා speed එක අඩු වෙනවා. CPU තුල හෝ පිටත ඇත. level 1 කියන කෑෂ් මෙමරි එක අනිවාර්යෙන් මම මේ note එක එවනම් ඔයගොල්ලෝ මේක ලියා ගන්න ඊට පස්සේ හරි. level 1 කෑෂ් මෙමරි එක කොහෙද තියෙන්නේ? අනිවාර්යෙන්ම CPU එක ඇතුලේ. level 2 කෑෂ් මෙමරි එක එක්ක CPU එක ඇතුලේ එහෙම නැත්නම් CPU එකෙන් පිට motherboard එකේ. level 3 කෑෂ් මෙමරි අනිවාර්යෙන්ම තියෙන motherboard එකේ. එයාගේ capacity එක වැඩි, හැබැයි speed එක අඩුයි. ධාරිතාව වැඩි, එයාගේ වේගය අඩුයි. The speed is high. No. මේක පොඩි presentation එකේ පොඩි වැරද්දක් තියෙනවා. Speed is low and the capacity is high than L1 and L2 memory. මෙයාගේ capacity එක L3 වල capacity එක වැඩි, speed එක අඩුයි. මම මේක හදලා එවන්නම්. හරි? ඔයගොල්ලෝ මම පෙන්නන්නම්. අපේ කම්පියුටර් එකේ ඔය තියෙන කෑෂ් මෙමරීස් අපිට බලා ගන්න පුළුවන්. හරි. මම පෙන්නන්නම් මගේ කම්පියුටර් එකේ කෑෂ් මෙමරීස් වල දත්ත. හරි. මේ මගේ CPU එකේ විස්තර ඔයගලන්ට පෙන්නන්නේ. මගේ CPU එකේ තියෙනවා cores දෙකක්. හරි. logic processors හතරක් තියෙනවා. හරි. මෙයාගේ තියෙනවා මේ තියෙන L1 cache කියලා තියෙන ওই සංචිත මතක නැත්නම් cache memory එක. L1 cache එක මගේ 128 KB. මගේ L2 cache එක 512 KB, 512 KB. දැන් ඔයගලන්ට පේනවද L1 වලට වඩා L2 එක capacity එක වැඩි. මගේ L3 cache memory එක 3 megabytes. L3 cache memory එක 3 MB වෙනවා. megabyte 3ක් වෙනවා. ඒක capacity එක වැඩිම වෙනවා. ළමයි විනාඩියේ තියෙන disconnect වෙයි. අපිට තව වෙලා තියෙනවා. ඒ හින්දා ආපහු connect වෙමු ඈ. ක්ෂණිකව connect වෙන්න තව පොඩි වෙලාවක් අපි පැය කාලක් විතර වගේ කරමු. හරි. එහෙනම් මෙන්න cache memory. There are three levels of cache memories, right? L1 cache, L2 cache and L3 cache. L1 cache definitely in the inside of CPU, and L2 maybe in the CPU or motherboard, and level 3 definitely in motherboard, right? L1 එක අනිවාර්යෙන් CPU එක ඇතුලේ, L2 එක CPU එක ඇතුලේ හරි motherboard එකේ හරි, L3 එක motherboard එකේ අනිවාර්යෙන්ම ඉන්නවා. හරි. ඔය තමයි cache memories. හරි? cache memories. ඊළඟට අපි කතා කරමු